අපි ඉගෙන ගන්න හදන්නේ කළමනාකරන ගිණුම්කරණය. එතකොට අපි ගිණුම්කරණය කියන විෂය ප්‍රධාන කොටස් දෙකකට වර්ග වෙනවා. එකක් මූල්‍ය ගිණුම්කරණය, අනිත් එක කළමනාකරන ගිණුම්කරණය. හරිද? එතකොට මේ තියෙන වාතාවරණයත් එක්ක අපිට ලේසි වැඩේ තමයි කළමනාකරන ගිණුම්කරණයට අදාළ කොටස් ටික ඉවර කරගන්න එක. හරි. එතකොට මූල්‍ය ගිණුම්කරණයේ විභාගයක 70%කට ආසන්න ප්‍රමාණයක්, කළමනාකරන ගිණුම්කරණයේ 30%කට ආසන්න ප්‍රමාණයක් විභාගයට එනවා. එතන මූල්‍ය ගිණුම්කරණය ගත්තම ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙන ගිණුම්කරණ සමීකරණ සිට දැන් රාවදාත් කට්ටිය ෂය වෙනකන් ඉගෙනගෙන තියෙනවා. ගුවන් එකේ කට්ටිය සමාගම් වෙනකන් ඉගෙනගෙන තියෙනවා. එතකොට තව එක පාඩමක් තියෙනවා මුදල් ප්‍රවාහ ප්‍රකාශ. එතකොට ඔන්න ඔතන ඉගෙන ගන්න සෙට් එක තමයි මූල්‍ය ගිණුම්කරණයට අයිති වෙන්නේ. කළමනාකරන ගිණුම්කරණයේ ඔය ගිණුම් එකේ තියෙන පාඩම් ටික පළවෙනි පිටුවේ දාලා තියෙනවා. ගිණුම්කරණ අනුපාත, තොග, ශ්‍රම පිරිවැය, පොදු කාර්ය පිරිවැය, ආන්තික පිරිවැය සහ ආයෝජන තීරණ. හරි. එතකොට මේ සමාගම් පාඩම ගැන අවබෝධයක් නැතුව අපිට අනුපාත කියන පාඩම කරන්න විදියක් නැහැ. ඒ නිසා කළමනාකරන ගිණුම්කරණය අපි පටන් ගන්න හදන පාඩම තමයි තොග පාඩම. හරිද? හරි. එතකොට තොග කියන කොටස ගත්තම A level syllabus එක ඇතුලේ ප්‍රධාන කොටස් තුනක් යටතේ කතා කරනවා. හරි. එතකොට දෙකක් කතා කරන්නේ මූල්‍ය ගිණුම්කරණය යටතේ. එකක් තමයි තොග ගණනය කිරීම, නැත්නම් තොග අගය කිරීම. ඒකට ක්‍රම දෙකක් කතා කරලා දිනවා. සමහර විට ඉස්කෝලවල කතා කරලා ඉතින් අයිතම් ක්‍රමයයි කාණ්ඩ ක්‍රමයයි කියලා. දෙවෙනි එක තමයි තොග නිකුත් කිරීම. එතකොට ඒකත් සමහරට කතා කරලා ඇති. අපි තාම කතා කරලා නැහැ ප්‍රමිත FIFO ක්‍රමය සහ WAC ක්‍රමය කියලා. හරි. දැන් ওই දෙකයි කියන්නේ මූල්‍ය ගිණුම්කරණයට. අපි කතා කරන්න යන්නේ ওই දෙක නෙවෙයි. කළමනාකරන ගිණුම්කරණයේ තියෙනවා තොග මට්ටම් කියලා කොටසක්. නැත්නම් අපි කරන ද්‍රව්‍ය පාලනය කියලා තමයි හඳුන්වන්නේ. ඔන්න තොග මට්ටම් කියන කොටස තමයි අපි කතා කරන්න හදන්නේ. හරි. එහෙනම් අපි පාඩමට එමු. මොකක්ද තොග මට්ටම් කියන්නේ කියලා. හරි. තොග මට්ටම්. හරි. එතකොට තොගය කියන සංකල්පය ඕගොල්ලෝ දන්නවා. ව්‍යාපාරයක් ගත්තම මෙන්න තියෙනවා ව්‍යාපාරය. ව්‍යාපාරයේ ඉන්නවා සැපයුම් කරුවන්. සැපයුම් කරුවන්ගෙන් අපි භාණ්ඩ ගන්නවා. ඒ ගන්න භාණ්ඩ ටික අපේ ගැනුම් කරුවන්ට අපි විකුණනවා. එතකොට රුපියල් 1000කට භාණ්ඩයක් ගත්තොත් අපි මේ භාණ්ඩය ව්‍යාපාරයට යම් ලාභයක් තියාගෙන විකුණනවා රුපියල් 1500කට. එතකොට ව්‍යාපාරයට ඒ භාණ්ඩය විකිණීමෙන් රුපියල් 500ක ලාභයක් ජනනය කරනවා. හරි. එතකොට ව්‍යාපාරයේ ප්‍රධානම කටයුත්ත තමයි භාණ්ඩ ගැනීම සහ භාණ්ඩ විකිණීම. එතන ව්‍යාපාරයේ භාණ්ඩ ගන්නේ නැත්නම් ව්‍යාපාරයට විකුණන්න දෙයක් නැති වෙනවා. උදාහරණයක් හැටියට ෆුඩ් සිටි එකක් හිතන්න. දැන් ෆුඩ් සිටි එකේ බිල්ඩින් එක තියෙනවා. රාක්ක ටික තියෙනවා. කැෂියර්ස් ටික තියෙනවා. අර වැඩමේ ළඟ ඉන්න අක්කලා ටික ඉන්නවා. අයියලා ටික මේ රාක්ක දිගේ යනවා.
AC වැඩ කරනවා. ලයිට් පත්තු වෙනවා. මුරකාරයා ඉන්නවා. ඉස්සර නම් දොස්තර මහත්තයා උණ බලලා ගත්තා. දැන් සිකියුරිටි නෝනා තමයි උණ බලලා ඇතුළට ගන්න. හරිද? ඉතින් එයා උණ බලලා ඇතුළට ගන්නවා. සැනිටයිසර් ගහනවා. ඉතින් රාක්කවල බඩු නැත්තම් අපි ගන්න යන බඩු ටික රාක්කවල නැත්තම් මේ මුකුත්ම තිබිලා වැඩක් නැහැ. ඒ කියන්නේ බාණ්ඩ ටික තියෙන්න ඕන. ඒ කියන්නේ ඒගොල්ලෝ බාණ්ඩ ටික මොනවා කරලා තියෙනවද? අරගෙන තියෙන්න ඕන. ඒතර ව්‍යාපාරයක් මිලට ගන්න දෙයට අපි කියනවා තොගය කියලා. ඒතර ඔය ගන්න තොගය තමයි අපි ගැනුම් කියලා හඳුන්වලා පස්සේ විකුණුම් පිරියය බවට පරිවර්තනය වෙලා පාරිභෝගිකයන් නැත්නම් අපේ ගැනුම් කරුවට විකුණුම් බවට පරිවර්තනය වෙලා අපිට ලාභය ජනනය කරන්නේ. හරි. එහෙනම් මෙන්න මේ තොගය කියලා කියන්නේ තොගය තිබුණොත් තමයි විකුණන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඒක වික්කොත් තමයි අපිට ලාභ හම්බ වෙන්නේ. ඒ නිසා තොගය කියන්නේ ව්‍යාපාරයක තියෙන වැදගත්ම අයිටමය. බිල්ඩින් එක තිබිලා වැඩක් නැහැ, වැඩ කරන මිනිස්සු ඉඳලා වැඩක් නැහැ, AC තිබිලා වැඩක් නැහැ, සිකියුරිටි ඉඳලා වැඩක් නැහැ, ලස්සනට බිල්ඩින් එකේ බෝඩ් එක තිබුණාට වැඩක් නැහැ. තොග නැත්තම් කඩේ වඩුනේ. රාක්ක හිස්. එහෙනම් අපිට වැඩක් නැහැ. හරි? හරි. ඒ නිසා තොගය කියන සංකල්පය ඉතාම වැදගත්. හරි. එතකොට මේ තොගය කියන සංකල්පය ගත්තම එහෙනම් මේ තොගය කියන සංකල්පය තමයි ව්‍යාපාරයේ තියෙන වැදගත්ම සංකල්පය. ඒතර ඕක තමයි මම ඉස්සෙල්ලා කිව්වේ. ප්‍රධාන කොටස් තුනක් කතා කරනවා අපි. තොගය අගය කරන්නේ කොහොමද? තොගය නිකුත් කරන්නේ කොහොමද සහ තොග මට්ටම් මොනවද කියලා. ඒතර අපි දැන් කතා කරන්න හදන්නේ තොග මට්ටම් සම්බන්ධව. හරි. එතකොට ඕගොල්ලන්ට හම්බ වෙන පළවෙනිම එක තමයි දැන් තොග මට්ටම් වලට ආවම අපි තොග මට්ටම් වලට එමු. තොග මට්ටම් වලට ආවම අපිට තියෙනවා දැන් උදාහරණයක් විදිහට ගත්තම අපි යනවා කඩේකට. අපි කඩේට ගිහිල්ලා අපි ඉල්ලනවා ප්‍රීම කොස්තුමී පැකට් එකක් දෙන්න කියලා. කොස්තුමී පැකට් එකක් දෙන්න කියලා කියනවා. දැන් කඩේ මුදලාලි අපි දිහා බලලා කිව්වොත් ෂේම කොස්තුමී නෑ කියලා. මොකද වෙන්නේ? ඒ කියන්නේ මුදලාලිගේ කඩේ ප්‍රීම කොස්තුමී නෑ. ඒ කියන්නේ තොගය නෑ. එතකොට යාට විකුණන දෙයක් අපිට නැති වෙනවා. එතකොට යාට ලාභ ලබන්න වෙන්නේ නෑ. එතකොට අපිට තේන් කියනවා. දැන් අපි යනවා වෙන කඩේකට අල්ලපු කඩේකට යනවා. අල්ලපු කඩේට ගිහලා කොස්තුමී පැකට් එකක් අරගෙන ඇවිල්ලා කනවා. එතකොට ඒ මුදලාලිට විකුණුම් සිද්ධ වෙනවා. එයාට ලාභයකුත් ජනනය වෙනවා. හරිද? හරි. එතකොට දැන් ඔයා කොත්තුමී එක අරන් ගෙදර එනකොට ඔයාගේ යාළුවත් යනවා කොත්තුමී එකක් ගන්න. දැන් මේ දවස්වල ගෙදරනේ ඉන්නේ. යාළුවත් යනවා කොත්තුමී එකක් ගන්න. දැන් යාළුවගෙන් අහන ඔයා කොහෙද බං යන්නේ? ආවෝ කියනවා කොත්තුමී එකක් කන්න යනවා බං හැමදාමත් කාලේ එපා වෙලා තියෙනවා. හරි. එතකොට ඔයා යාළුවට කියනවා අන්න අරුගේ කඩේට නම් යන්න එපා බං. ඕකයි කඩේ කොත්තුමීනේ. ඵලයන් අර එහා පැත්තේ කඩේට. ඒකේ බඩු කියනවා. ඒ කියන්නේ එයා ළඟ තොගේ තියෙනවා. හැබැයි මූලික තොගේ තිබිලා නැහැ. එහෙනම් තොගය හැමතිස්සෙම කඩේක තියෙන්න ඕන. දැන් බලන්න උදාහරණයක් හැටියට ඕගොල්ලෝ පාරේ යනකොට පාරේ තියෙන හැම කඩේකම ඉස්සරහා වීදුරුවක් නෙදී. ওই වීදුරුවේ මුළු කඩේම පේනවා. එතකොට කඩේ ඇතුලේ තියෙන්නේ මොනවද? නැත්තේ මොනවද කියලා කඩේ ඇතුලට යන්න ඕනේ නැහැ බලන්න. වීදුරුවෙන් දැක්ක ගමන් මුළු කඩේ තියෙන බඩු ඔක්කොම ටික පේනවා. දැන් වීදුරුවේ ගහලා තියෙනවා අරවා තියෙනවා මේවා තියෙනවා බෝඩ් ගහලා තියෙනවා මෙන්න මේවා තමයි තියෙන්නේ කියලා. එතකොට ඒ තොගේ තියෙන හින්දා තමයි පාරිභෝගිකයෝ කඩේ ඇතුළට ගිහිල්ලා බඩු ටික මිලට ගන්නෙ. ඒ නිසා ඕන වෙලාවක කඩේ බඩු තියෙන්න ඕන මිනිස්සුන්ට ගන්න. නැත්තම් පාරිභෝගිකයා එක පැත්තකින් අධෛර්යමත් වෙනවා. අනිත් පැත්තේ නිෂ්පාදකයට ව්‍යාපාරයක් කටයුතු එක දිගට පවත්වාගෙන යන්න බැරි වෙනවා. පාරිභෝගිකයෝ කැඩෙනවා. ඊට පස්සේ වෙන ව්‍යාපාරිකයෝ ළඟට තමයි පාරිභෝගිකයන් ගිහලා භාණ්ඩ ආසේවා මිලට ගන්නේ. ඒතර ව්‍යාපාරිකයට බංකොලොත් වෙන එක තමයි සිද්ධ වෙන්නේ. මොකද එයාට ලාභ හම්බ වෙන්නේ නැහැ. තොගේ නිසි අයුරින් පවත්වාගෙන ගියේ නැත්තම්. හරිද? හරි. ඊට පස්සේ ඒ නිසා යාට සිද්ධ වෙනවා තොගේ නිසි අයුරින් පවත්වාගෙන යන්න. දැන් උදාහරණයක් අපි ගමු. නිවාඩු කාලේ දැන් මේ කාලේ වගේ ගත්තම මේ කාලේ සාපේක්ෂව මේ කාලේට ඇඳුම් විකිණීම හිතන්න. ඇඳුම් විකිණනවද? මේ කාලේට ඇඳුම් විකිණනවා. ඇඳුම් විකිණන්නේ බොහෝම අඩුයි. හැබැයි අපි හිතමු
නත්තල් කාලේ ආවා කියලා. නැත්තම් අවුරුදු කාලේ ආවා කියලා. දැන් මේ කාලේ ඇඳුම් විකිණින්නේ කොහොමද? මේ කාලෙට සාපේක්ෂව ටී-ෂර්ට් 100යි නම් විකුණුනේ මේ කාලේට අනිවාර්යෙන් ටී-ෂර්ට් 500ක් විකිණෙනවාමයි. ඒක අපි මොකද? එතකොට ඇඳුම් කඩයක් පවත්වාගෙන යන මිනිස්සෙක් උදාහරණයක් ඇරෙන්න PR එක වේවා සුපර් ෆැෂන් එක වේවා හරිද? හරි. එතකොට මේ ඇඳුම් කඩයක් පවත්වාගෙන යන මිනිස්සෙක් මේ කාලේ ඒ කියන්නේ දෙසැම්බර් අප්‍රේල් වගේ කාලයකට ඒගොල්ලෝ ගාමන් වලින් ගන්න ඕන ඇඳුම් ප්‍රමාණය අනිවාර්යයෙන්ම වැඩියෙන් ගන්න ඕන. හැබැයි මේ වගේ කාලෙක නිකන් ඔක්තෝබර්, සැප්තැම්බර්, මාර්තු, ජූලි, අගෝස්තු වගේ මාසවල ගන්න ඕන ඇඳුම් ප්‍රමාණය වැඩිපුර නම් වැඩක් මේ වගේ නම් වැඩක් තියෙනවද? නෑ. ඒතකොට ඒ කාලේ ගන්න ඕන ඇඳුම් ප්‍රමාණය ඊටාම අඩුයි. ඒගොල්ලෝ වැඩියෙන් ඇඳුම් ගන්න වැඩක් නෑ. තියාගෙන වැඩක් නෑ. පැහැදිලිද? හරි. එතකොට මේක ආහාර වගේකට එනකොට බලන්න. දැන් මේක ආහාර වගේකට එනකොට ආහාරවල තියෙනවා අපිට මොකක්ද? කල් ලිකුත් වීමේ දිනය. අපේ ආහාරවල තියෙනවා කල් ලිකුත් වීමේ දිනය. එතකොට අපි බාණ්ඩ ගත්තේ කවද්ද? බාණ්ඩ කොච්චර කල් පවත්වාගෙන යනවද කියන එකේ අපි ඕනාවට වඩා අපි ඇති වෙනකම් නේද? දැන් අපි උදාහරණයක් කියන ෆුඩ් සිටි එකේ බිස්කට් පැකට් මාළු බිස්කට් පැකට් ෆුඩ් සිටි එකේ විකිණෙනවා කියලා 100ක් 1000ක්. එතන ඔයගොල්ලෝ ගෙවල් ළඟ කඩේ එයාට බිස්කට් පැකට් 1000ක් අරන් වැඩක් තියෙනවා. එයා බිස්කට් පැකට් 1000ක් අරන් වැඩක් තියෙනවද? නෑ. ෆුඩ් සිටි එකට එන පාරිභෝගික සංඛ්‍යාව ඉතා විශාලයි. එතන ඒගොල්ලෝ වෙවිලා අරන් යන ප්‍රමාණය ඉතා විශාලයි. හැබැයි අපේ ගෙවල් ඉස්සරහ කඩේ මිනිස්සු අපේ අපට මිනිස්සු ටික විතරයි. ඒතර ෆුඩ් සිටි එකේ ගන්න මාළු බිස්කට් පැකට් ප්‍රමාණය අපේ ගෙවල් ඉස්සරහ කඩේ මිනිස්සු අරගෙන වැඩක් නෑ. ඒ නිසා එයාගේ වෙළඳපොළ කොටස නැත්නම් එයාගේ පාරිභෝගික සංඛ්‍යාව කොච්චරක්ද? උදාහරණයක් ඇරෙන්න දැන් අපේ ගේ පාරේ කඩයක් තියෙනවා නම් ඒ කඩේ ඉන්න මිනිස්සු කොච්චරක් ඒවා සාමාන්‍ය. එහෙනම් සතියකට හරි මාසයකට හරි කොච්චර බිස්කට් ප්‍රමාණයක් විකිණෙනවද කියලා අපේ ගෙවල් නම් කඩේ ඉන්න මිනිස්සුන්ට පොඩි අවබෝධයක් තියෙනවා. හරි. හරි. ඒතකොට ඒකට හරියන්න තමයි බිස්කට් පැකට් පිළට ගන්න. හැබැයි ෆුඩ් සිටි එකේ එයා ගන්නවා එයාට කොච්චර බිස්කට් පැකට් සතියකට විකිණෙනවද නැත්නම් මාසයකට විකිණෙනවද? ඒ කලින් කුටි වේදිනේකුත් තියෙනවනේ එහෙනම් දිනෙත් වැද. එහෙනම් එයා කොච්චර බිස්කට් පැකට් ප්‍රමාණයක් මැලිබන් එකෙන් ගන්න ඕනද? අර උමායර ලෝරිය තමයි ගියේ. හරිද? හරි. ගන්න ඕනද කියලා තමයි එයා තීරණය කරන්න ඕනේ. එතකොට එකම ව්‍යාපාරය වුණාට එයාගේ තියෙන පාරිභෝගික සංඛ්‍යාව වෙළඳපොළ ප්‍රමාණය මත ඒ වගේම මේ කල් දැන් ආහාර වගේ නම් කල්ලිකුත් වීමේ දිනේ වගේ දේවල් මත එයා බාණ්ඩ මිලට ගන්න ඕන ප්‍රමාණයවල් වෙනස් වෙනවා. එතකොට ඒකට කාලයක් බල පානවා. මොකද මේ තොගය පවත්වා ගැනීම නිසා. හරිද? හරි. එහෙනම් අපි යමු ඔය ටික ඔළුවේ තියාගෙන අපි යමු ව්‍යාපාරයක තොග මට්ටම් කොහොමද පවත්වාගෙන යන්නේ කියන එක ඉගෙන ගන්න. ඔබ තේරුම් ගන්න. කමන්නේ නැහැ බං අපේ උනේ බලන්න. ගොඩක් කාලෙකින් බෝඩ් එකේ එළියෙන් දෙන නිසා මේකෙන් පටන් ගියා තමයි.
හරි. එහෙනම් අපි යමු තොග මට්ටම් ටික ඉගෙන ගන්න. හරි. එතකොට දැන් අපි කතා කරා අපිට මේ තොගය පවත්වාගෙන යන්න කාලය බලපෑම් ඇති කරනවා කියලා. හැමදේම නේ සෑහෙන ප්‍රශ්නයක්. හරි. එතකොට ඒ වගේම තොග කොච්චර පවත්වාගෙන යනවද ප්‍රමාණය. හරි. එතකොට දැන් අපි කතා කරා කොයි වෙලේවත් තොග තියෙන්න බෑ නොතිබෙන්න බෑ කබඩාවේ. කඩේට පාරිභෝගිකයවම තොග තියෙන්න නැති වෙන්න බෑ. ඒ කියන්නේ මොනවා එක පැකට් එකක් හරි එක බිස්කට් පැකට් එකක් හරි තියෙන්න ඕන. ඒ නිසා යම් ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම හැමතිස්සෙම තියෙන්න ඕන. ඕකට අපි කියනවා අවම තොග මට්ටම කියලා. හරිද? මොකද කියන්නේ? අවම තොග මට්ටමේ කියන්නේ අනිවාර්යයෙන්ම බිස්කට් පැකට් 10ක් තියෙන්නම ඕන. ඕන වෙලාවක 10ක් තියෙන්න ඕන. හරිද? හරි. ඊට පස්සේ තව එකක් තියෙනවා. ඒකට අපි කියනවා උපරිම තොග මට්ටම කියලා. ඒ කියන්නේ ඊට වඩා අපි තියාගන්නේ බිස්කට් පැකට් 100. ඊට වඩා අපි තියාගන්නේ. අපි දන්නවා අපේට සතියකට හෝ සති දෙකකට හෝ මාසයකට හෝ එක තමුන්ගේ ව්‍යාපාරය යන කාලච්ඡේදය වෙනස් වෙනවා. ඒ කාලෙට කොච්චර බිස්කට් සංඛ්‍යාවක් උපරිම වශයෙන් තියාගන්නවද ඊට වඩා අපි තියාගන්නේ. හරි. දැන් අපි හිතමු අපි කඩේ අලුතෙන් පටන් ගත්තා බිස්කට් පැකට් තිබුණේ නෑ. බිස්කට් පැකට් ඔන්න 100ක් ගත්තා. ගත්ත බිස්කට් පැකට් සංඛ්‍යාව දැන් මේකට අපි හිතමු කාලය තියෙන දින වලින් කියලා. හරි. දැන් කාලයත් එක්ක මොනවා කරන බිස්කට් පැකට් ටික අපි විකුණනවා. විකුණනකොට බිස්කට් තොගේ මොනවා වෙන්න පටන් ගන්නවද ඉන්නේ? අඩු වෙන්න පටන් ගන්නවා. හරිද? හරි. එතකොට කොහොම අඩු වෙලා යනකොට මෙතනට આવොත් මොකද වෙන්නේ? අපි දවස් 5ක් ගියා කියලා. දවස් 5ක් යනකොට බිස්කට් ටික විකුණලා ඉවරයි. හරිද? හරි. දැන් මොන කල්පනා කරන්නේ? දැන් බිස්කට් ඉවරයි. දැන් මොකද අපි කරන්න ඕන? මැනිබන් එකට කෝල් එකක් දීලා කියන්න ඕන අපිට බිස්කට් එවන්න කියලා. දැන් කියපුව ගමන් අනිත් පැත්තට එනවද ලෝරියේ? බිස්කට් පැකට් එන්නේ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? දවස් 2ක් යනවා. එතකොට දවස් 2ක් ගියොත් එහෙම 7 වෙනි දවසේ. එතකොට මේ දවසේ පාරිභෝගිකයා කඩේට ආවම යාට බිස්කට් විකුණන්න විදියක් නැහැ. දැන් බිස්කට් අපි ළඟ නැහැ. හරිද? ඒ නිසා අපි මැනිබන් එකට කෝල් එක දෙනකොට අපේ යම් මට්ටමකට මොනවද තියෙන්න ඕන? බිස්කට් තියෙන්න ඕන. තේරුණාද? හරි. එතකොට අපි මැලිබන් එකට කෝල් එක දෙනකොට අපිට යම් මට්ටමකට බිස්කට් තියෙන්න ඕන. හරි. හරි. එහෙනම් මෙන්න මේ මට්ටමේදී අපි මොකද කරන්නේ? මැලිබන් එකට කෝල් එකක් දෙනවා බිස්කට් එවන්න කියලා. දැන් අපි කතා කරලා අවතක මට්ටම. අවතක මට්ටම කියන්නේ මොකද්ද? ඕන වෙලාවක ගබඩාවේ තියෙන්නම ඕන. එතකොට මෙන්න මෙතනදී අපි හිතමු මේ බිස්කට් ටික අපි දවස් 3ක් ගියා කියලා. දවස් 3යි. ඒතර දවස් 3ක් ගියාම මෙන්න මෙතනට ආවා. ඒ කියන්නේ බිස්කට් පැකට් අපි දැන් 30ක් වෙනකම් තියෙන. දැන් බිස්කට් පැකට් 30යි තියෙන. ඒ කියන්නේ බිස්කට් පැකට් 70ක් අපි දැන් විකුණනවා. ඒ කියන්නේ දවස් 3කට බිස්කට් පැකට් අපි 70ක් විකුණලා තියෙනවා. තව බිස්කට් පැකට් 30යි තියෙනවා. 30ක් තියෙනකොට අපි මෙල්බන් එකට කෝල් එකක් දීලා කියනවා අපිට බිස්කට් පැකට් එවන්න කියලා. හරිනේ. හරි. එවන්න කියවුක මං ඉන්නේ නෑ. ටික දවසක් යනවා. එහෙනම් දවස් 2ක් විතර යනකොට මෙන්න මෙතනදී පස්වෙනි දවසේදී ඒ කියන්නේ දවස් 4 වෙනි දවසේ පස්වෙනි දවසේ වෙනකොට පාවිච්චි කරන බිස්කට් පැකට් ටිකක් අපි ළඟ තියෙන්න ඕනේ. මෙන්න මේ ප්‍රමාණය. ඒ කියන්නේ බිස්කට් පැකට් 20ක්. හරිද? හරි. එතකොට මෙතනදී අපි උපකල්පනය කරනවා අන්න මැනුවල් බිස්කට් ලොරිය එනවා අපේ කඩේට. ආවට පස්සේ අපි බිස්කට් මොනවා වෙනවද? අන්න බිස්කට් ටික හම්බුනාම අපි ආයෙ බිස්කට් ඔබේ අපේ මොනවා වෙනවද? වැඩි වෙනවා. එතකොට මේ වැඩි වෙන්නේ හැමතිස්සෙම මතක තියාගන්න අපේ උපරිම තොග මට්ටමට විතරයි. හරිද? හරි. එහෙනම් ආයෙ මොකද වෙන්නේ? ඔන්න පස්වෙනි දවසේ බිස්කට් ටික ආවා. අන්න උපරිම තොග මට්ටමට අපි ආයෙ ළඟා. ඔන්න දැන් ආයෙ මොකද වෙන්නේ? 6 වෙනි දවසේ. ආයෙ බිස්කට් විකුණනවා. මෙතන දෙනවා මොකද කරන්නේ? අන්න මෙලිබන් එකට කෝල් එකක් දීලා කියනවා අන්න බිස්කට් ටික අපිට එවන්න නැහැ කියලා.
8 වෙනි දවසේ. දවස් 3යි මේ සෙට් එක පාවිච්චි කරන්නේ. බිඳුව වෙන දවස් 3 නම් පස්වෙනි දවසේ ආවට පස්සේ දවස් 3ක් කියලා කියන්නේ 8 වෙනි දවසේදී වෙනකොට මේ ටික අපේ අර මට්ටමට ළඟා වෙනවා. එතකොට අර ඕඩර් එක එනකම් මොකද කරන්නේ? මෙන්න මේ ටික පාවිච්චි කරන මිනිස්සුන්ට මේ ටික විකුණනවා. එතකොට දවස් දෙකක් යනවා වෙන 10 වෙනි දවස අන්න එතන ගියායි මොකද වෙන්නේ? අර ඕඩර් එක අපිට හම්බ වෙනවා. හම්බුනාම අපේ බිස්කට් තුමය උපරිම තුමයට ළඟා වෙනවා. පැහැදිලිද? හරි. එතකොට මෙන්න මේ මට්ටමට අපි නම කියනවා යලි එනඋම් මට්ටම කියලා. මොකද කියන්නේ? යලි එනඋම් මට්ටම. හරිද? යලි එනඋම් මට්ටම කියලා කියන්නේ යලි එනඋම් මට්ටම. ඒ කියන්නේ කොයි මට්ටමේදීද අපි ඕඩර් එක දාන්නේ? අපි කොයි මට්ටමේදීද ඕඩර් එක දාන්නේ මෙලිබන් එකට මෙච්චරක් එවන්න කියලා. අන්න ඕඩර් එක දැම්මම එතකොට දාපු ගමන් අනිත් පැත්තට ඉන්නේ දවස් දෙකක් යනවා. එතකොට ඒ ටිකේ පාවිච්චි කරන තොගයක් අපිට ළඟ තියෙන්න ඕන. එතකොට ඕඩර් එක එනකොට අපි උපකල්පනය කරනවා අපේ අවම තොග මට්ටමට ළඟා වෙනකොට තමයි අපිට ඕඩර් එක හම්බ වෙන්නේ කියලා. හරිද? හරි. එහෙනම් ව්‍යාපාරයක් දැනගන්නවා. ව්‍යාපාරයේ අත්දැකීම් මත ව්‍යාපාරය කාලය අපි දැන් කිව්වා ව්‍යාපාරය අනුව ආවේනිකයි එක දිනද සතිද මාසද කියන එක ඒගොල්ලන්ට වෙනස් වෙනවා. එතකොට ඒ කාලය අනුව ඒගොල්ලන්ට කොච්චරක් තොග උපරිම පාවිච්චි කරනවද? කොච්චරක් අනිවාර්යෙන්ම තියාගෙන යන්න ඕනද? කොතනට ආවමද අපි ඕඩර් එක දාන්නේ? යලි එනඋම් මට්ටම. ගබඩාවේ බිස්කට් පැකට් 100ක් තිබුණා. ඉහ වෙනකන් ඒ කියන්නේ බිස්කට් පැකට් 70ක් විකුණුවට පස්සේ තමයි අපි ඕඩර් එක දාන්නේ. දැන් මට මේ ටික එවන්න නෑ කියලා. පැහැදිලිද? හරි. එතකොට ඒක එනකම් මෙන්න මේ 20 ඉහෙන් 10 වෙනකන් තියෙන බිස්කට් පැකට් 20 මේ දවස් දෙක ඇතුළත අපි විකුණනවා. එතකොට අපි උපකල්පනය කරනවා අම්මු තොග මට්ටමට සමාන වෙනකොට ගබඩාවේ තොග ඒ කියන්නේ බිස්කට් පැකට් 10ක් ඉතුරු වෙලා තියෙනකොට ලොරිය ඇවිල්ලා මෙන්න නැවතුම කඩේ ඉස්සරහින් බිස්කට් පැකට් ටික කඩේට දීලා ගියා. බලන්න බිස්කට් පැකට් කීයක් දෙනවද කියලා? කීයක් දෙනවද? බිස්කට් පැකට් 90ක් අපිට හම්බ වෙනවා. හරිනේ? දැන් 10 ගියන්නේ. අය ගැන අපි 90ක් ගෙන්න ටික තියෙනවා. හරිද? හරි. ඕකට අපි කියනවා යලි එනඋම් ප්‍රමාණය කියලා. මොකක් කියලාද කියන්නේ? යලි එනඋම් ප්‍රමාණය. හරිද? යලි එනඋම් ප්‍රමාණය කොච්චරක් අපි ගෙන්නනවද? සමාන පදයක් කියනවා ආර්ථික එනඋම් ප්‍රමාණය කියලා. මොකක් කියලාද කියන්නේ? ආර්ථික එනඋම් ප්‍රමාණය කියලා කියනවා. එහෙම නැත්නම් ඔබට අර ව්‍යාපාර කතා කරනවා EOQ කියලා. Economic Order Quantity. ඕනම් ඉංග්‍රීසි පිළිම ගන්න පුළුවන් ඉමෝලන්නේ. හරි? හරි. මොකක් කියලාද කියන්නේ? Economic Order Quantity EOQ කියලා තමයි ඔබට සාමාන්‍යයෙන් අපි ජනවාරි අපි ගමේ භාෂාවෙන් කියන්නේ මේ EOQ කියලා. හරි? හරි. එහෙනම් මොනවද තොග මට්ටම් ටිකක් කිව්වොත් මොනවද තොග මට්ටම් ටික? එකක් උපරිමයෙන් පවත්වාගෙන යන තොග මට්ටම, ඒකට කියනවා උපරිම තොග මට්ටම. අනිත් එක අනිවාර්යයෙන්ම ගබඩාවේ තියෙන තොග මට්ටම, ඒකට කියනවා අවම තොග මට්ටම. අනිත් එක අපි 100 හිටියා දවස් ගාණක් යනකොට ගබඩාවේ බඩු හිස්සුණා. 30 වෙනකොට අපි ඕඩර් එක දැම්මා මෙලිබන් එකට මෙන්න මෙච්චරක් එවන්න කියලා. එතකොට කොතනට වෙනකොට අපි ඕඩර් එක දැම්මේ ඕඩර් එක දාන්න ඉන්නේ කොතනටද? යලි එනඋම් මට්ටම. අපි ඕඩර් එක දාන්න තොග මට්ටම. එතකොට ඒක දාපුවම අනිත් පැත්තට එන්නේ නැහැ. ඒක රේසින් කාර් රේස් එකක් නෙවෙයි. දවස් දෙකක් තුනක් යනවා. එතකොට දවස් දෙකක් තුනක් යනකොට අපිට පාවිච්චි කරන්න තොග තියෙන්න ඕන. එතකොට අපි උපකල්පනය කරනවා අපි අවතෝ මට්ටමට සමාන වෙනකොට අන්න තොගය අපිට හම්බ වෙනවා කියලා. අන්න අපේ තොගය හම්බ වෙනවා. එතකොට අපි පොදු තොග මට්ටමට ආයි ළඟා වෙනවා. එතකොට කොච්චරද ගෙන්නලා තින්නේ? 10 දී අපිට තොගය හම්බ වුණා. අපේ උපරිමයේ 100යි. ඒ කියන්නේ අපි 90ක් තමයි ගෙන්නගෙන තියෙන්නේ. ඒකට කියනවා යලි එනඋම් ප්‍රමාණය කියලා. නැත්නම් කියනවා ආර්ථික එනඋම් ප්‍රමාණය. ගණිත භාෂාවෙන් කිව්වොත් EOQ. හරි. එහෙනම් මේ තොග මට්ටම් එකිනෙකට මේ එකින් එක තොග මට්ටම් කොහොමද අපි ගණනය කරන්නේ කියන එක තමයි කතා කරන්නේ. එතකොට මේකට අදාළව සූත්‍ර කිහිපයක් තියෙනවා ඔයාලට පාඩම් කර ගන්න. හරි. හරි. එහෙනම් chart එකේ මේක ඇඳ ගන්න. ටියුට් එකේ chart එකක් තියෙනවා මම හිතන්නේ 16 පිටුවේ.
හරි 16 කිව්වේ chart එකක් තියෙනවා. ඒතර ඒවට අදාළ සූත්‍ර ටික තියෙනවා. EOQ වල සූත්‍රය තියෙනවා 14 පිටුවේ. දැන් අපි එකට ගානක් හදනවා තව පොඩ්ඩකින්. EOQ සමානයි 2යි DCO බෙදීම CH ල වර්ගමූලය කියලා. ඒතර ඒවට කතා කරමු ගාන හදන වෙලාවට. ඊට පස්සේ 15 පිටුවේ තියෙනවා යලියනවුම් මට්ටමට අදාළ සූත්‍රය. උපරිම පාරිභෝජනයේ වැඩි කිරීම උපරිම නෝම් කාලය කියලා. ඊට පස්සේ අවබෝධ මට්ටමට අදාළ සූත්‍රය තියෙනවා උඩ එකකින් උඩ උත්තරේ යලියනවුම් මට්ටම රින වරහණක් කරලා සාමාන්‍ය පාරිභෝජනයේ වැඩි කිරීම සාමාන්‍ය නෝම් කාලය. ඊට පස්සේ උපරිම තොග මට්ටමේ සූත්‍රය මෙතන යලියනවුම් මට්ටමින් ආපු උත්තරේ යලියනවුම් ප්‍රමාණීය උත්තරේ එකට එකතු කරලා අඩු කරනවා අවම පාරිභෝජනයේ වැඩි කිරීම අවම නෝම් කාලය. ඒකට අමතරව මෙතන නැති සූත්‍රයක් තියෙනවා සාමාන්‍ය තොග මට්ටම කියලා. එතකොට ඒකට උපරිම තොග මට්ටමයි අවම තොග මට්ටමයි එකතු කරලා දෙකෙන් බෙදුවම පිටේනවා සාමාන්‍ය තොග මට්ටම. ඒකට තව සූත්‍රයකුත් තියෙනවා. හරි. එහෙනම් මේ ප්‍රස්තාරේ ඔය වීඩියෝ එක මොකක්ද කරලා නවත්තගෙන ඉවර වෙලා මේ ප්‍රස්තාරය අඳ ගන්න මෙතන ප්‍රස්තාරය තුනේ. හරි. හරි. එහෙනම් අපි යමු ගණන් ටිකක් හදන්න. හරි. පොඩ්ඩක් ඉන්න බෝඩ් එක මරා ගන්න. හරි. එහෙනම් අපි හදමු පළවෙනි ගාන. පතු පාටි. නිලු දා කියන්නේ. හරි. පළවෙනි ගාන හදමු 14 පිටුවේ අයිටමයක් කෙලින්ම මිලදී ගන්නා වෙලෙන්දෙකුට M1 කියන පැලිම ඩිස්කස් කියලා හිතමුකෝ. අයිටමය සඳහා ඒකට 30000ක වාර්ෂික ඉල්ලුමක් තිබේ. එක් කැරවමක් සඳහා රුපියල් 60ක් වැය වෙන අතර තොග තබා ගැනීමේ පිරිවැය ඒකක පිරිවැය 110ක ඒකක පිරිවැය රුපියල් 40ක් බව සැලකිල්ලට ගත යුතුය. අපිට අවශ්‍ය වන්නේ මොකද කියනවා ආර්ථික නෝම් ප්‍රමාණය ගණනය කරන්න ප්‍රශස්ත නෝම් සංඛ්‍යාව හොයන්න කියලා. හරි. එහෙනම් ආර්ථික නෝම් ප්‍රමාණය ආර්ථික ඇනෝම් ප්‍රමාණය අද මේක සමාපද මොනවාද? යලි ඇනෝම් ප්‍රමාණය. තව ඉංග්‍රීසි වලින් දා EOQ economic order quantity සමානයි සූත්‍රය 2යි DCO බෙදීම CH වල වර්ග මූලය. හරි. හරි. එහෙනම් බලමු මොනවාද මේ DCO සහ CH කියන්නේ කියලා. D කියලා කියන්නේ වාර්ෂික ඉල්ලුම. ඒ කියන්නේ අවුරුද්දකට කොච්චර තොග ප්‍රමාණයක් අපිට ඕනද ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යන්න. CO කියලා කියන්නේ තනි පදයක්. CO කියලා කියන්නේ එක් ඇනඋමක පිරිවැය. ඒ කියන්නේ එක ඕඩර් එකක් දාන්න අපිට කොච්චර වියදමක් යනවද? CH කියලා කියනවා එක් ඒකකයක්. මොනවද කියන්නේ? එක් ඒකකයක් රඳවා ගැනීමේ පිරිවැයට. එක ඒකකයක් රඳවා ගැනීමේ පිරිවැය. ඒ කියන්නේ මේක සැපයුම් කරුවෙන් බාණ්ඩ ගෙනල්ලා අපේ ගබඩාවේ තියාගෙන ඉන්න ඕන. ඇයි පාරිභෝගිකයට විකුණනකම් අපිට තියෙන තැනක් ඕන. ඒතකොට හිතන්න අයිස්ක්‍රීම් වගේ එකක්. ඒතර ගබඩාවේ තියාගෙන ඉන්නකොට අයිස්ක්‍රීම් වගේ එකකට ෆ්‍රිජ් එකක දාලා තමයි තියන්න ඕන. නැත්නම් බෑනේ නේද? හරි නැත්නම් ගල් වෙනවනේ. හරිද? හරි. එතකොට ෆ්‍රිජ් එකේ දාලා තියෙනවොත් මොකද වෙන්නේ? අන්න ඒකට විදුලි වියදම යනවා. ඒතර මේක පාරිභෝගිකයට විකුණනකම් අපේ ගබඩාවේ පිරිවැයක් යනවා. මේ තොග පවත්වාගෙන යන්න. උදාහරණයක් ගමු. දැන් හැමතැනම CCTV කැමරා ගහලා තියෙනවා. ඒතර මේ ගබඩාවල CCTV කැමරා ගහලා දිනනකොට ඒකට විදුලිය දාලා තියෙනවා. එතන විදුලියට වියදමක් යනවා. එතන මේක පාරිභෝගිකයට විකුණනකම් ගබඩාවේ පවත්වාගෙන යන්න වියදමක් යනවා. අන්න ඒකට කියනවා ඒකකයක් රඳවා ගැනීමේ පිරිවැය කියලා. හරි. හරි. එහෙනම් මේකට අදාළව තොරතුරු ආදේශ කරමු බලන්න දැන් ගානේ තියෙන විදියට. හරි. එතන කියනවා අයිටම සඳහා ඒකක ලක්ෂ 3ක වාර්ෂික ඉල්ලුමක් තිබේ. එහෙනම් සූත්‍රය මම මෙතනට ගන්නම්. දෙකයි වැඩි කිරීම දී වාර්ෂික ඉල්ලුම ලක්ෂ 3යිලු. මේවා දහස් වලින් හදන්න බෑ. එක්
ඇනවුමක පිරිවැය එක් ඇනවුමක් සඳහා 60ක් වැය වන අතර එක් ඇනවුමකට 60ක් වැය වනවලු තොග ඒකකයක් පවත්වා ගැනීමේ පිරිවැය ඒකක පිරිවැයෙන් 10%යිලු. ඊයේද කියලා දිලා නැහැ. ඒකක පිරිවැයෙන් 10%. නේද? ඒකක පිරිවැය බලන්න. ඒකක පිරිවැය තියෙනවා. ඒකක පිරිවැය 40යිලු. ඒකක පිරිවැය 40යි. එහෙනම් පවත්වා ගැනීමේ පිරිවැය ඒකක පිරිවැයෙන් 10%යි. එහෙනම් 40ට 10% කීයයිද? 4යි. හරි. අසුළු කරා. දෙවරක් 1යි දෙවරක් 2යි දෙවරක් 1යි දෙවරක් 30යි. එහෙනම් බිංදු 5යි 1යි බිංදු 6යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 3 වරක් 3 9යි. හරි. එහෙනම් ලක්ෂ 90යි. ලක්ෂ 90 වර්ගමූලය කීයද? හරි. බය වෙන්න එපා. මේක ගණන් පාඩමක් නෙවෙයි. ඒ නිසා හරි ලේසි. හැමතිස්සෙම බිංදු ටික දෙකට බෙදා ගන්න. බිංදු 6යි නම් කීයයිද? බිංදු 6ක් තියෙනවා නේද මෙතන? එහෙනම් බිංදු ටික දෙකට බෙදා ගන්න. බිංදු කීයයිද එතකොට? 3යි. 1යි 2යි 3යි 9 වර්ගමූල කරන්න. පූර්ව සංඛ්‍යාවනේ. එහෙනම් එක් වරක් 1 1යි, දෙවරක් 2 4යි, තුන් වරක් 3 තමයි 9 වෙන්නේ. එහෙනම් 9 වර්ගමූලය කීයයිද? 3යි. එහෙනම් ඒක 3000යි. ඒ කියන්නේ ආර්ථික ඇනවුම් ප්‍රමාණය නැත්නම් යලි ඇනවුම් ප්‍රමාණය. ඒ කියන්නේ එකපාරකට අපි ඒකක කීයක් ගෙනනවද? 3000ක් ගෙන්නනවා. හරි. බිංදු ටික දෙකට බෙදා ගන්න. පූර්ණ සංඛ්‍යාව වර්ගමූල බවට පරිවර්තනය කරන්න. ඒතර ඔබට දන්නවා මහලු මුලින් ඉන්නේ නේ. එක් වරක් 1 1යි, දෙවරක් 2 4යි, තුන් වරක් 3 9යි, හතර වරක් 4 16යි, පස් වරක් 25යි. කොහොම වර්ගමූල ටික තියෙන්නේ. හරි. එහෙනම් 9 වර්ගමූලය 3යි. ඒ කියන්නේ EOQ 3000. කියන්නේ එකපාරකට අපි ගෙන්නනවා ඒකක 3000. පැහැදිලිද? හරි. ඒ කියන්නේ අවුරුද්දකට අපිට මොනවා ලක්ෂ 3ක් එකපාරකට ගෙන්නන්නේ 3000යි. හරි. ඊළඟට අපි ගන්නවා ප්‍රශස්ත ඇනවුම් සංඛ්‍යාව සොයන්න. ප්‍රශස්ත ඇනවුම් සංඛ්‍යාව කියලා කියන්නේ දැන් අවුරුද්දකට ඕන ලක්ෂ 3ක්. නේ? D කියන්නේ වාර්ෂික ඉල්ලුමනේ. හරි. අවුරුද්දකට ඕන ලක්ෂ 3ක්. අපි එකපාරකට ගෙන්නන්නේ කීයද? 3000යි. හරිනේ? අවුරුද්දකට ලක්ෂ 3ක් ඕනේ එකපාරකට ගෙන්නන්නේ 3000යි. එහෙනම් අපි කී වාරයක් ඕඩර්ස් දාන්න ඕනද? එහෙනම් කීයද? කී වාරයක්? 100 වාරයක්. අවුරුද්දට කී වාරයක් ඕඩර්ස් දාන්න ඕනද? 100 වාරයක්. ද ප්‍රශස්ත ඇනවුම් සංඛ්‍යාව කියලා කියන්නේ වාර්ෂික ඉල්ලුම ලක්ෂ 3 ගෙන්න ගන්න අපි කී පාරක් 3000 ඒවා ගෙන්න ගන්න ඕනද? හරි. වෙනත් විදිහකට කිව්වොත් එහෙම එකපාරකට 3000ක් ගෙන්නනවා. ඒ වගේ කී වාරයක් x වාරයක් ගෙන්න ගන්න ඕනද? ලක්ෂ 3ක් සම්පූර්ණ කරගන්න අවුරුද්දට. හරිනේ? හරි. එහෙනම් x උක්ත කරාම වැඩි කිරීම 3000කට එනකොට බෙදීම 3000 බවට පරිවර්තනය වෙනවා. ඒ කියන්නේ අවුරුද්දට කී වාරයක් ඕඩර්ස් දාන්න ඕනද? 100 වාරයක් ඕඩර්ස් දාන්න ඕන මේ ලක්ෂ 3 ඉල්ලුම සම්පූර්ණ කර ගන්න. හරි. එහෙනම් ලක්ෂ 3 කියලා කියන්නේ මොකද්ද? ලක්ෂ 3 කියලා කියන්නේ වාර්ෂික ඉල්ලුම. එහෙනම් මොකද්ද? D. 3000 කියලා කියන්නේ EOQ. එහෙනම් D බෙදීම EOQ සමානයි ප්‍රශස්ත වාර ගණන. පැහැදිලිද? හරිද? හරි. එහෙනම් මේ ගණන් කවුරුට පාරක් පැහැදිලි කරගෙන ඉන්නේ එහෙම EOQ කියලා කියන්නේ එකපාරකට කොච්චරක් ගෙන්නනවද කියන එක. ඒකට අපිට සූත්‍රයක් තියෙනවා 2DC CHL වර්ගමූලය කියලා. D කියලා කියන්නේ වාර්ෂික ඉල්ලුම අවුරුද්දට කොච්චරක් අපිට ඕනද? CO කියලා කියන්නේ එක් ඇනවුමක පිරිවැය එක ඕඩර් එකක් දාන්න කොච්චර කොස්ට් එකක් අපිට යනවද? CH කියලා කියන්නේ එක් එකක රඳවා ගැනීමේ පිරිවැය. මම කිව්වේ විදුලිය වගේ එක් එකක රඳවා ගන්න කොච්චර වියදමක් යනවද? හරි. එතන මේ ගන්නට අදාළව ගත්තම දෙක වැඩි කිරීම අවුරුද්දකට ලක්ෂ 3ක් ඕන කියලා කිව්වා. එක් ඇනවුමක් ගන්න රුපියල් 60ක් ඉඳන් ඉඳලා කිව්වා. ඒකට පිරිවැය කීයද කියලා දුන්නේ නැහැ. සෝරි රඳවා ගැනීමේ පිරිවැය කීයද කියලා දුන්නේ නැහැ. රඳවා ගැනීමේ පිරිවැය ඒකක පිරිවැයෙන් 10%යි කියලා දුන්නා. එහෙනම් ඒකකේ පිරිවැය 40යි කියලා තිබුණා. ඒකෙන් 10%ක් 4යි. එහෙනම් සුළු කරාම අපිට ආවා ලක්ෂ 90යි කියලා. ලක්ෂ 90 වර්ගමූල කරාම බිංදු සංඛ්‍යාව දෙකට බෙදුවා පූර්ව සංඛ්‍යාව වර්ගමූල කරා. ඒතර එකපාරකට අපි ඒකක 3000ක් ගෙන්නවා. ප්‍රශස්ත ඇනවුම් වාර සංඛ්‍යාව කියලා කිව්වේ. ප්‍රශස්ත ඇනවුම් වාර සංඛ්‍යාව කියලා කිව්වේ අවුරුද්දකට කී වාරයක් ගෙන්නන්න ඕනද? එකපාරකට ගෙන්නන්නේ 3000යි. එහෙනම් මේ වගේ x ප්‍රමාණයක් ගෙන්නන්න ඕන ලක්ෂ 3ක ඉල්ලුම සම්පූර්ණ
කරන්න. එහෙනම් x උත්පත්ත කරාම ලක්ෂ 3 වැඩි කිරීම 3000 වෙනකොට බෙදීම 3000 වෙනවා. එහෙනම් ලක්ෂ 3 බෙදෙනවා 3000න්. ඒතර එකපාරකට අපි 100ක් අවුරුද්දකට 100 වාරයක් ඕඩර්ස් දාන්න ඕන. එහෙනම් ලක්ෂ 3 කියලා කිව්වේ D 3000 කියලා කිව්වේ EOQ. එහෙනම් D බෙදීම EOQ වලින් එනවා කොච්චර වාර සංඛ්‍යාවක් අපි ගෙන්නන්න ඕනද කියලා. හරි. හරි. එහෙනම් ඔබ තමයි EOQ කියලා කියන්නේ නැත්නම් ජලීය නැවුම් ප්‍රමාණය කියලා කියන්නේ නැත්නම් ආර්ථික නැවුම් ප්‍රමාණය කියලා කියන්නේ. හරි. හරි. හොඳයි. එහෙනම් ඒක හදාගන්න බෝඩ් එක බලන් උත්තරේ කියන්න එපා. දැන් වීඩියෝදී උත්තරේ තියෙනවා. ඔයාලට පුළුවන් දැන් සූත්‍රය ආදේශ කළ සූත්‍රය පාඩම් කරගෙන ඒකට අදාළව එතන ගණන් ටික හදන්න. හරි. එතකොට එතන ගණන් ටික තියෙනවා. මම වීඩියෝ එකේ උරුමව කියන්නම් කොහොමද ටික කෙරෙන්න ඕන කියලා. එහෙනම් ඔයගොල්ලෝට දාගන්න. කොහොම පාඩම් කරගන්න. හරි. 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 එහෙනම් යමු අපි ඉතුරු සූත්‍ර හතරට. යලි ඇනෝම් මට්ටම පහළ පිටුවේ තියෙන සූත්‍රය යලි ඇනෝම් මට්ටම. යලි ඇනෝම් මට්ටමේ සූත්‍රය තමයි උපරිම පාරිභෝජනය ගුණ කිරීම උපරිම ඇනෝම් කාලය නැත්නම් පොහොත්තු කාලය කියලා තියෙනවා. උපරිම පාරිභෝජනය ගුණ කිරීම උපරිම ඇනෝම් කාලය කියලා. මොකද මේ සූත්‍රවල දැන් තියෙනවා උපරිම පාරිභෝජනය කියලා එකක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා අවම පාරිභෝජනය කියලා එකකුත් තියෙනවා. බලන්න සූත්‍රෙට. ඊට පස්සේ සාමාන්‍ය පාරිභෝජනය කියලා එකකුත් තියෙනවා. එතකොට ඔකට මොකද මේ කාලයකට තියෙන ඔය වගේ. උපරිම ඇනෝම් කාලය, අවම ඇනෝම් කාලය, සාමාන්‍ය ඇනෝම් කාලය කියලා. එහෙම එකකුත් තියෙනවා. මොකක්ද මේ උපරිම අවම සහ සාමාන්‍ය කියලා කියන්නේ? පාරිභෝජනය කියලා කියන්නේ අපිට කොච්චර වාච්චි කරා. උපරිම කියලා කියන්නේ උපරිම කියලා කියන්නේ අර මොකද්ද? අර අවුරුදු කාලේන වගේ, නත්තල් කාලේ වගේ කොච්චරක් උපරිම පාවිච්චි කරනවද පාවිච්චි කරනවා. අර ඇඳුම් කතාව කිව්වම හරි? හරි. අවම කියලා කියන්නේ අර ඇඳුම් විකිරෙන්නේ නැති කාලේ දැන් මේ වගේ කාලෙක මිනිස්සු කන්න බොන්න විතරයි වියදම් කරන්නේ. ආයතන මේ වගේ කාලෙක අවම වශයෙන්වත් කොච්චර ඇඳුම් පාවිච්චි කරනවද කොච්චර ඇඳුම් ගන්නවද? සාමාන්‍ය කියලා කියන්නේ නිකන් ඔය නිකන් මාර්තු වගේ අවුරුද්දට ඔන්න මෙන්න කියලා. නැත්නම් උපන් දිනයක් වෙන මාසෙකට වගේ. හරි? සාමාන්‍ය කොච්චර පාවිච්චි කරනවද? නැත්නම් මේ විතර ඔන්න දැන් ඔයා පට්ට බඩගිනි පාන් ගෙඩියක් ගෙනල්ලා දෙන්න. දැන් ඔයා සාමාන්‍ය පාන් කොච්චරක් කනවද? සාමාන්‍යයෙන් ඉතින් ගෑලානේ බොරුවට කියන පොල්ලෙක් ඉතින් පාන් භාගයක් අනිවාර්යෙන් කනවා. නිකන් ජොලියට වගේ කෑවොත් එහෙම පේන්නේ නාවට වගේ. හරි. සාමාන්‍ය පොල්ලෙක් නම් පාන් භාගයක් අනිවාර්යෙන් කනවා. හරිද? හරි. නිකන් ජොලියට වගේ නිකන් ඉන්න ගම නිකන් පොඩි පාන් දෙකක් නැත්නම් පාන් කාලක් අනිවාර්යයෙන්ම කනවා. මුඩ යකෙක් කන්න වැඩි ගින්න වෙලා තිබුණොත් එහෙනම් පාන් ගෙඩියක් කන්නම පුළුවන්. හරි. හරි. ඔන්න ඔක තමයි උපරිම පාරිභෝජනය කියලා කියන්නේ. ප්‍රිපෙරන් කාලේ කියන්නේ ඕඩර් එක දැම්මම කොච්චර කල් යයිද? අනිවාර්යයෙන්ම අවමය වශයෙන් දවස් 2කින් එයිද? උපරිමයේ වශයෙන් දවස් 5කින් නම් එනවාමයි. සාමාන්‍යයෙන් ඉතින් දවස් 2-3ක් යනකොට ලොරිය ඇවිල්ලා බඩු ටික බාලා යනවා. හරි. ඒතර ඕක තමයි උපරිම පාරිභෝජනය සහ අවම සාමාන්‍ය ඇනෝම් කාලවල කතන්දරේ. හරි. එහෙනම් යලි ඇනෝම් මට්ටමේ සූත්‍රය තමයි උපරිම පාරිභෝජනය ගුණ කිරීම උපරිම ඇනෝම් කාලය. හරිද? හරි. ඊළඟට අවම මට්ටමේ තියෙනවා. හරි. මට බෝඩ් එකේ ඔක්කොම ගණන් එකපාර හදන්න බැරි වෙයි. ඒ නිසා අපි ගානට යමු. ගානෙන් ගාන සූත්‍රෙත් එක්ක පැහැදිලි කරගමු. හරි. එහෙනම් අපි යනවා 6 වෙනි ගානට 16 පිටුවේ 16 පිටුවේ 6 වෙනි ගාන තියෙනවා. කම්හලක භාවිතා කරන ලබන අමුද්‍රව්‍ය අයිතමකට අදාළව දත්ත පහත දැක්වේ. අවම පාරිභෝජනයේ දිනකට ඒකක 100යි, උපරිම පාරිභෝජනයේ දිනකට ඒකක 240යි.
යලි යන ප්‍රමාණය, ඒ කියන්නේ ආර්ථික යන ප්‍රමාණය කියලා අපි කතා කරන්නේ. ඒක අපිට දීලා ඒකක 4800යි EUQ. යලි යන කාලය අවම දින 15යි. ඒ කියන්නේ අපි ඕඩර් එක දැම්මොත් අවම දින 15කින් අපිට හම්බ වෙනවා. යලි යන කාලය උපරිම, ඒ කියන්නේ කොච්චර පරක් වුණොත් උපරිම වශයෙන් පරක් වෙන දවස් 25යි. ඔය දවස් 25 වලට අපිට බඩු හම්බ වෙනවා. හරි. හරියට ඔක මට්ටම් හතර ගණනය කරන්න කියනවා. යලි යන මට්ටම ඒක දැන් බෝට් එකේ ලියලා තියෙන සූත්‍රය. ඒ සාමාන්‍ය මට්ටම, උපරිම තොග මට්ටම සහ සාමාන්‍ය තොග මට්ටම. හරි. එහෙනම් අපි ගණනය කරමු. සූත්‍රය මොකක්ද? යලි යන මට්ටමේ උපරිම පාරිභෝජනය වැඩි කිරීම, උපරිම යනෝ කාලය. දැන් මම කියන අපිට එක කියන්න පුළුවන්. දැන් මෙතන කියන්න විදියක් නැහැ. ඒ නිසා ඔයගොල්ලෝ දැන් තනියෙන් කියව ගන්න. හරි. එහෙනම් යලි යන මට්ටමේ සූත්‍රය තමයි උපරිම පාරිභෝජනය වැඩි කිරීම, උපරිම යනෝ කාලය. මොකද සූත්‍රය කියන බාලා උපරිම පාරිභෝජනය වැඩි කිරීම, උපරිම යනෝ කාලය. බලන්න එහෙනම් උපරිම පාරිභෝජනය කීයද? උපරිම පාරිභෝජනයේ දිනකට ඒකක 240යි. උපරිම පාරිභෝජනයේ දිනකට ඒකක 240යි. උපරිම යනෝ කාලය බලන්න ගන්න දීලා තියෙනවා. කීයයි කියලා උපරිම යනෝ කාලය දින 25යි. දින 25යි. එහෙනම් පැතක සජාතිය වෙන්න ඕන. ඔයගොල්ලෝ හැමතිස්සෙම දන්නවා දෙයක් සුළු කරන්න බෑ. සජා විජාතියයි නම් බලන්න උපරිම පාරිභෝජනයේ දීලා තියෙන දින වලින් උපරිම යනෝ කාලය දීලා තියෙන්නේ දින වලින්. එහෙනම් මේ දෙන සජාතියයි. එහෙනම් අපිට මේක සුළු කරන්න පුළුවන්. හරි. ඒ නිසා ඒව සැලකීමක් වෙන්නේ නැහැ. පෞරිසාකේ පන්ති හැදුවා නම් කියන්නේ. හරි. හරි. එහෙනම් සුළු කරලා ගන්න උත්තරය 240 වැඩි කිරීම 25. හරි. වැඩි කරමු එහෙනම් 0.25 සරක් 400න් බිඳුව ඉතුරුයි 10ක්. 25 සරක් 250යි 10යි 60යි. එහෙනම් ඒකක කිලෝග්‍රෑම් නම් කිලෝග්‍රෑම්. දැන් මෙතන තියෙන්නේ ඒකක. එහෙනම් යලි යන මට්ටම ඒක කීයද? 6000යි. පැහැදිලිද? හරි. එහෙනම් අවශ්‍ය වන්නේ දෙක අවම තොග මට්ටම. අවම තොග මට්ටම. එහෙනම් සූත්‍රය අපි ලියාගමු. අවම තොග මට්ටම සමානයි. එහා පැත්තෙන් බලන සූත්‍රය මෙතනින් එන උත්තරය. යලි ඇනෝම් මට්ටම ඍණ. අරකට මකලයිමු. යලි ඇනෝම් මට්ටම ඍණ වරහණක් කරලා සාමාන්‍ය පාරිභෝජනය වැඩි කිරීම, සාමාන්‍ය ඇනෝම් කාලය. සාමාන්‍ය පාරිභෝජනය වැඩි කිරීම, සාමාන්‍ය ඇනෝම් කාලය. හරි. එහෙනම් ගන්න ආදේශ කරන්න තියෙන ඒවා යලි ඇනෝම් මට්ටම උඩින් හොයාගත්ත 6000යි කියලා. සාමාන්‍ය පාරිභෝජනය ගාන දීලා නැහැ. සාමාන්‍ය ඇනෝම් කාලය ගාන දීලා නැහැ. දීලා තියෙන්නේ උපරිම පාරිභෝජනය දීලා තියෙනවා, අවම පාරිභෝජනය දීලා තියෙනවා, උපරිම ඇනෝම් කාලය දීලා තියෙනවා, අවම ඇනෝම් කාලය දීලා තියෙනවා, සාමාන්‍ය දීලා නැහැ. හරිනේ? එහෙනම් ඒක උඩ හොයාගන්න. ඒක හොයාගන්න පුළුවන් ක්‍රමය තමයි ඒක සාමාන්‍ය කියන විශ්ලේෂණ හොයාගන්න කියන සාමාන්‍ය හොයන්න මතක තියාගන්න. අවම ධන උපරිම බෙදීම දෙක. මොකද? අවම ධන උපරිම බෙදීම දෙක. එහෙනම් සාමාන්‍ය පාරිභෝජනය අවම පාරිභෝජනය ධන උපරිම පාරිභෝජනය බෙදීම දෙක. සාමාන්‍ය ඇනෝම් කාලය සමානයි අවම ඇනෝම් කාලය ධන උපරිම ඇනෝම් කාලය බෙදීම දෙක. හරි. ආයෙත් ගමු අපි සාමාන්‍ය පාරිභෝජනය කියමු සූත්‍රය. අවම පාරිභෝජනය ධන උපරිම පාරිභෝජනය බෙදීම දෙක. බලන්න එන අවම පාරිභෝජනය කියන අවම පාරිභෝජනය දිනකට 160යි, උපරිම පාරිභෝජනය දිනකට 240යි, බෙදුවා දෙක. එහෙනම් 400 බෙදීම දෙක 200යි. එහෙනම් සාමාන්‍ය පාරිභෝජනය කීයයිද? 200යි. සාමාන්‍ය ඇනෝම් කාලය සූත්‍රය කියමු. සාමාන්‍ය ඇනෝම් කාලය සමානයි අවම ඇනෝම් කාලය ධන උපරිම ඇනෝම් කාලය බෙදීම දෙක. එහෙනම් අවම ඇනෝම් කාලය දින 15යි, උපරිම ඇනෝම් කාලය දින 25යි,
බෙදුවා 2න් 40 බෙදීම 2 20යි. එන සාමාන්‍ය පරිණාම කාලය 20යි. හරි. එහෙනම් දැන් සුළු කරමු. දැන් හරි වෙලී 6000 ඍණ 4000. එහෙනම් 6000 න් 4000 ගියාම අවම තොග මට්ටම වැටෙනවා ඒකක කීයයි කියලාද? 2000යි කියලා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ගබඩාවේ එකක 2000ක් තියෙන්නම ඕන. පැහැදිලිද? හරි. එහෙනම් මොකද සාමාන්‍ය කෙරුවේ? සාමාන්‍ය හැමතිස්සෙම වෙන උපරිම දන අවම බෙදීම 2. හරි. ඒතර සාමාන්‍ය නෝම් කාලය නම් අවම නෝම් කාලය දන උපරිම නෝම් කාලය බෙදීම 2. උපරිම සාමාන්‍ය පාරිභෝජනය නම් අවම පාරිභෝජනය දන උපරිම පාරිභෝජනය බෙදීම 2. එන්න ඔන්න ඔය විදිහට අපිට සාමාන්‍ය හොයාගන්න පුළුවන්. හරි. හරි. එහෙනම් ඔන්න යලිය නෝම් මට්ටම හරි. අවම තොග මට්ටම හරි. එහෙනම් අපි දැන් යනවා උපරිම තොග මට්ටමට. මම එහෙනම් අවම තොග මට්ටමේ උත්තරේ මකරන්න. හරිද? හරි. ඔන්නට පුළුවන් නේද බලාගෙන ලියන්න. හරි. හරි. එහෙනම් යන සූත්‍රයේ ඊළඟට උපරිම තොග මට්ටම 3. උපරිම තොග මට්ටම සමානයි අර පළවෙනි එකකින් ආපු උත්තරේ. යලි ඇනවුම් මට්ටම ධන අනිත් එක මොකද EOQ. යලි ඇනවුම් ප්‍රමාණය ඍණ වරහණක් කරලා අවම පාරිභෝජනය ගුණ කිරීම අවම ඇනවුම් කාලය. අවම පාරිභෝජනය ගුණ කිරීම අවම ඇනවුම් කාලය. එහෙනම් ආදේශ කරමු. පළවෙනි එකකින් ආපු උත්තරය යලි ඇනවුම් මට්ටම අපිට ආව 6000යි කියලා. යලි ඇනවුම් ප්‍රමාණය ගාන දීලා තිබුණා 4800යි කියලා. අවම පාරිභෝජනය ගාන දෙනවා 160යි. අවම ඇනවුම් කාලය ගාන දෙනවා 15යි කියලා. හරි. එහෙනම් සුළු කරලා ගන්න උත්තරය මේ දෙන එකතු කරන්න පුළුවන් 10800යි ඍණ 160 වැඩි කිරීම 15 2400. එහෙනම් 8400යි ඒකක උපරිම තොග මට්ටම. පැහැදිලිද? හරි. එහෙනම් chart එකේ නොතිබුණු එහෙත් සූත්‍රයක තියෙන තොග මට්ටම තමයි මොකක්ද? අවසාන එක සාමාන්‍ය තොග මට්ටම සමානයි දෙවෙනි උත්තරෙන් ආව 1යි තුන්වෙනි උත්තරෙන් ආපු 1යි. මොකද අවම තොග මට්ටම ධන මොකද උපරිම වෙන්නේ අවම තොග මට්ටම ධන උපරිම තොග මට්ටම බෙදීම 2. එහෙනම් දෙවෙනි එකෙන් ආව අවම තොග මට්ටම 2000යි කියලා. තුන්වෙනි එකෙන් ආව උපරිම තොග මට්ටම 8400යි කියලා බෙදුවා 2කින්. හරි? එහෙනම් 10400 බෙදීම 2 10400 බෙදීම 2 5200. එහෙනම් සාමාන්‍ය තොග මට්ටම වෙනවා 5200යි කියලා. සාමාන්‍ය තොග මට්ටම හොයන්න තව සූත්‍රයක් බෝඩ් එකේ ටියුට් එකේ සූත්‍රයක් තියෙනවා අපිට හඳුන්වා දීලා තියෙනවා හදන්න පුළුවන් එකක්. ඒක තමයි අවම තොග මට්ටම දෙකෙන් දෙන උත්තරය ධන යලි ආර්ථික නෝ ප්‍රමාණය EOQ බෙදීම 2. EOQ විතර දෙකෙන් දෙන උත්තරේ. අවම තොග මට්ටම එනවා 2000යි කියලා. POQ ආව 4800 කියලා දීලා තියෙනවා බෙදුවා 2. එහෙනම් එයාව දෙකෙන් බෙදලා ඉන්න ඕනේ තනි පදයක් 2000 ධන 2400. මෙයාව බෙදුවම 2400යි. එහෙනම් 4400යි. ඒ සූත්‍රයට අනුව හැදුවොත් හැබැයි සූත්‍ර දෙකට එන්නේ උත්තර දෙකක්.
දැන් සාමාන්‍ය තොග මට්ටමේ පළවෙනි සූත්‍රයට ඉන්නේ 5200යි කියලා දෙවෙනි සූත්‍රයට ඉන්නේ 4400යි කියලා. ඕගොල්ලෝ එක ක්‍රමයක් භාවිත කරන්න ඒ පුරුදු වෙන එක දිගින් දිගටම පාවිච්චි කරන්න පුරුදු වෙන්න. හරි. එහෙනම් ඔන්න ඔය ටික තමයි තොග මට්ටම් 4. එතකොට මොනවද තොග මට්ටම් 4? අවම තොග මට්ටම, යලි යන මට්ටම, අවම තොග මට්ටම, උපරිම තොග මට්ටම සහ සාමාන්‍ය තොග මට්ටම. හරි. එතකොට ඒකට අදාළ නොවන එකක් තමයි ඉගෙන ගත්තේ. ඒකට තොරතුරක් ගන්න තමයි ඉගෙන ගත්තේ EOQ කියන්නේ කොහොමද කියලා. පැහැදිලිද? හරි. එතකොට යලි යන මට්ටම කියලා කියන්නේ කොතනට ආවද උඩ එක දාන්නේ. අවම තොග මට්ටම කියලා කියන්නේ ගබඩාවේ කොච්චරක් අනිවාර්යම තියෙන්න ඕනද? උපරිම තොග මට්ටම කියලා කියන්නේ අපි කොච්චරයි උපරිම තියාගෙන ඉන්නේ ඊට වඩා තියාගෙන නැහැ ඒක ඒකකයක්ව සාමාන්‍ය කියලා කියන අර පාන් භාගයක් කරනවා වගේ සාමාන්‍ය කොච්චර පාන් කන වද කියලා. හරි. මම ඔය ටික ඔය හතර පොඩ්ඩක් ප්‍රස්තාරයකට දාලා පෙන්නන්නම්. අර අපි ඉස්සෙල්ලා දුක් ප්‍රස්තාරයට ඔය ටික පොඩ්ඩක් දාලා බලමු කොයි වගේද කියලා. හරි. ඒතර සූත්‍ර වල දැන් උත්තර ටික ඇති. ඔයගොල්ලොත් හදන්න උත්තර ටික කොහොමම මේක බලලා ගමන් හදනවා නම් සමුච්චය නැත්තා මේක ඔළුවට යන විදිහට හදාගන්න. හරි? හරි. දින වලින් දීලා තිබුණේ ඒකක බිඳුව මේ පැත්තේ ඒකක ප්‍රමාණය. එතන මෙතන තමයි උපරිම තොග මට්ටම. මේක තමයි මොකක්ද? අවම තොග මට්ටම. ඒට උඩින් එකක් තමයි මොකක්ද? යලි ඇනොම් මට්ටම. හරි. එතන උපරිම තිබුණේ හරි. කරන් දෙන්න අන්තිම ටික මේක හරි. 8400යි උපරිම අවමේ තිබුණේ 2000යි යලි ඇනොම් මට්ටම ආවේ 6000යි. එහෙමනේ. හරි. ඒ කියන්නේ 8400ක් තිබුණා පාවිච්චි කරගෙන ආවා 6000ට ආවම ඕඩර් එක දානවා. ඒ දවස් ටිකේ එතකොට 6000ට එනකොට අපි කී වෙනි දවසේ දින්නේ කියන එක බලමු. ඊපස්සේ ඕඩර් එක දැම්ම මේ දවස් ටිකේ පාවිච්චි කරනවා. ඒ කියන්නේ 2000ට ආවොත් ඕඩර් එක හම්බ වෙනවා. පැහැදිලිද? හරි? හරි. එහෙනම් ඔබ තමයි අපි ඉගෙන ගත්ත සූත්‍ර ටික. පැහැදිලිද? හරි. එහෙනම් ඔබට අදාළව ඊළඟ ගණන් ටිකක් තියෙනවා. 6 වෙනි ගණන් දැන් හදාගන්න. හැදුවමම 7 තියෙනවා, 8 තියෙනවා, 9 තියෙනවා, 10 තියෙනවා, 11 තියෙනවා. එතකොට හැම ගානක්ම එක වගේ නෑ. එක එක ගණන් එක එක විදිය චූටි වෙනස්කම් තියෙනවා. එතකොට මේ වෙනස හඳුනා ගන්න, මේ වෙනස හඳුනාගෙන ඉවරලා වැඩේ කරා. හරි? වෙනස හඳුනාගත්ත නැතිනම් තේම කියලා දෙන්න. පැහැදිලි? හරි. ඒ නිසා වෙනස හඳුනාගන්න හැමතිස්සෙම. හරි.